ආයිබෝවන් මම ලක්ෂේ නානායක ඔන්න මකර ලග්නෙහිමේනි මම මේ ඇවිල්ලා ඉන්නේ 2022 වර්ෂය ඔබ අනිවාර්යයෙන්ම සාර්ථක කරවන්න ඔබට යහපත් ප්‍රතිඵල ලැබෙන මාර්ගය මම කියලා දෙනවා ඒ ග්‍රහය ගමන් කරන ආකාරය කර්මයේ විසින් ග්‍රහයන්ව මෙහෙවන විදියටම ඔබට අයහපතක් වෙනවනම් නරකක් වෙනවනම් ඒ නරක වෙන්නේ මොන වගේ දේවල් වලටද කොයි විදිහටද ඒ නරකෙන් ගැලවෙන්න ඕනේ කොහොමද කියලා මම කියනවා. ඒ නිසා මගේ පළමු හා අවසාන බලාපොරොත්තුව මකර ලග්න හිමියන්ව මේ 2022 වර්ෂය තුල ජයග්‍රහකින් බවට පත් කරන්න. එහෙනම් මකර ලග්න හිමියනි අපි මේ 2022 වර්ෂය ගැන ඔබේ රසවත් කතාව මෙසේ පටන් ගමු. ඔබගේ වෘත්තිය නායකත්වය වගකීම් දැරීම රාජකාරී තුල ඔබ සිටින තැන අනුව අපි කතාව පටන් ගමු. ඔබගේ වෘත්තීය තත්වයන්ට ගැටලු බාධක ඇති කරන්න පුළුවන්. වෘත්තිය තුල ඔබට ලැබී යුතු ගෞරවය වෙන අයවලුන් හොරා ගන්නත් පුළුවන්. වෘත්තිය තුල ඔබ කාගෙන්වත් සහයෝගය බලාපොරොත්තු වීම ඉබ්බන්ගෙන් පියාටු ඉල්ලනවා වගේ තමයි මේ 2022 වර්ෂය. හැබැයි වෘත්තීය සාර්ථකත්වයට ඔබගේ බුද්ධිමත් බව ඔබට බොහෝ උපකාරී වෙනවා. එහෙමනම් වෘත්තීය තුල ඔබගේ මුළු ජීවිතය පුරාවටම සෑම ක්‍රියාවලියකදීම හැම දෙයක්ම බුද්ධිමත්ව හිතන්න. මොකද්ද මේ බුද්ධිමත්ව හිතනවා කියන්නේ? මකර ලග්න හිමි ඔබට පාඩුවක් ගන්නෑ. ඔබ නිසා අනිත් අයටත් පාඩුවක් වෙන්න දෙන්නේ නැහැ කියන කතාව තමයි බුද්ධිමත් බව කියලා කියන්නේ. නිරතුරුව වෘත්තිය තුල අලස නොවි කා සමගත් වෘත්තීය රාජකාරී සමග මිත්‍රත්වයෙන් යුතුව කටයුතු කරන්න. ඔබ වෘත්තියට කල්යාණ මිත්‍රයෙක් වෙන්න ඕනි. මොකද වෘත්තිය තමයි ඔබගේ ජීවිතය ගෙනියන්නේ. වෘත්තිය තුල තමයි ඔබට මුදල් උපයන්න පුළුවන් වෙන්නේ. එහෙමනොත් තමයි ඔබට ජීවත් වෙන්නත් පුළුවන් වෙන්නේ. ඔබ නිසා යැපෙන අමුදරුවන්ටත් ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා ඔබ වෘත්තියට කල්යාණ මිත්‍රයෙක් විය යුතුයි. දැන් හිතනවද ඔබට 2022 වර්ෂයේ ගොඩේමක් නැහැ කියලා? නැහැ. මකර ලග්නෙමනේ එහෙම හිතන්න එපා. ඔබට අනිවාර්යයෙන්ම ධර්මයේ තුල පිහිටක් ලැබෙනවා. ඔබගේ පෞරුෂත්වයට ඔබගේ වෘත්තියට ඔබගේ නායකත්වයට ඔබ හිතන්නේ නැති ලෙසින් ඔබව ඉහළින්ම ගොඩ දානවා. එය 2022 වර්ෂයේ සිදුවන්නේ මෙසේ. මේ සිදුවන ආකාරය තමයි මකර ලග්න හිමියනි ඔබට වැදගත් වෙන්නේ. කිසියම් උගත් අයෙක්, උසස් අයෙක්, වැඩිහිටියෙක්, පූජ්‍ය පක්ෂයේ අයෙක් ඔබේ දියුණුව කරා මාර්ගය පෙන්වා දෙනවා. මම තවත් ලෙසකින් කිව්වොත් ඉබේට ඒ සාර්ථකත්වය ඇති වෙනවා දෙයියෝ දුන්නා වගේ. ඒ තුල ඔබට වෘත්තිය තුල උසස් වීම නව තනතුරු ලැබෙනවා. ඒ මෙසේ ඔබට දැනෙන්න පුළුවන්. ඔබට එන කරදර බාධක අවිහිරකම් ඉබේටම නැති වෙනවා. ඒ දෙවියන්ගේ මඟ පෙන්වීම නැතිනම් බලවත් අයෙකුගේ උපකාර ආරක්ෂාව මඟ පෙන්වීම තුලයි තමයි ඒ දේ සිද්ධ වෙන්නේ. හැබැයි මකර ලග්න හිමියනි ඒ දේවල් ලෙසේ ලබන්න ඔබ ඥානාන්විතව වැඩ කරන්න ඕනේ. ධෛර්යමත්ව වැඩ කරන්න ඕනේ. ඔබේ උදව්වට එන කෙනා ඔබ තුලින්ම ඔබට මෙසේ අවවාද දෙන්න පුළුවන්. ඔබගේ යටතේ තියෙන දක්ෂකම් ඔබගේ ජීවිතය තුළ පවතින දක්ෂකම් මතු කරගන්න. සකසුරුවම්කම ඇති කරගන්න ආකාරය ආදායම ලබන්න පුළුවන් ආකාරයන් ඒ සඳහා ඔබ දූරදර්ශී ඥානය ඇති කරගත යුත්තේ කෙසේද යන්න. ඔබට ඔබ කරන වැඩේට විශ්වාසවන්තව ඒ වැඩේ කරන්න ඕනේ කෙසේද? හැබැයි මේ සියලු දේ ලබන්නේ කර්මය විසින් පරණ පිනක් ඔබ
කළ පිනක් ඔබ ළඟට ගෙන දෙන නිසාමයි. එම පින ඔබේම කරගෙන දියුණුව කරා යන්න ඔබ බෞද්ධයෙක් ලෙසින් මේ පිළිවෙත් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුයි. හරියට අනේ පිටිසුදුතුමාණන් දාන දීලා සතිය යතේ නැතුව ගියාම නිවුඩු හාලනුත් දුන්නා දාන. එතකොට ඒ අනේ පිටිසුදුතුමාගේ ගෙදර හිටපු ආරක්ෂක දෙවියන් කියනවා දැන් ওই දානේ දෙන එක නවත්තන්න. අපිටත් මොකුත් නැතුවයි කියලා. ඒ වෙලාවේ ඒ දෙවියන්ව එළවනවා අනේ පිටිසුදු දෙවියන්. මට පින් කරගන්න දෙන්න කියලා. මේ භූමාටු දෙවියා ගෘහාරක්ෂක දෙවියා කියලා දේව මණ්ඩලයට මේක ඉදිරිපත් කරනවා. මේ බෞද්ධ ඉතිහාසයේ තියෙන කතාව. දේව මණ්ඩල රැස් වෙලා බලනවා මේ වගේ පින්විතුකට අපිට මොකක්ද කරන්න පුළුවන් උදව්ව. ඒ වෙනකොට සෝතාපට්ට ඵලයටපත් වෙලා හිටියේ. පංචශීලයේ රකින්න කෙනෙක් බවට පත් වුණා. පංචශීලයේ රකින්නවා කියන්නේ ඔබ අතින් වරදවල් වෙන්නේ නැහැ කියන එක. ඔබ කරන්නේ නිරන්තරයෙන්ම කුසලයක්. එසේ කුසල් මතුවෙද්දී පෙර අතීතයේ පෙර ආත්මවල ඔබ කරපු සියලු අකුසල් යටපත් කරගන්න පුළුවන්. හරියට අඟුලිමාල මහරහතන් වහන්සේ යටපත් කළා වගේ. හරියට අනේ පිටිසුදු දෙවියන් අනේ පිටිසුදු තුමාණන් ඒක යටපත් කළා වගේ. ඒ නිසා දේව මණ්ඩලයට හැකි වුණා පෙර පින මතු කරලා ළඟට ගෙනත් දෙන්න. එහෙම තමයි නැවතත් තමන් කරන ව්‍යාපාර වලින් ධනිය උපයලා දානමාන කරන්න පටන් ගත්තේ. මමත් ඒ වගේ ක්‍රමවේදයක් ඔබට කියලා දෙන්නේ. ඒ නිසා විශේෂයෙන් බෞද්ධයන් හැබැයි කතෝලිකයෙක් මුස්ලිම් ජාතිකයෙක් වුණත් ඔබ පංචශීලයේ ආරක්ෂා කරන කෙනෙක් බවට පත් වෙන්න ඕන. මොකද දෙවියන්ගේ උපකාර ලැබෙන්නේ පංචශීලයේ ආරක්ෂා කරන අයටනේ. පංචශීලයේ ආරක්ෂා කරන අයටනේ උපාසක උපාසිකාවන් කියන්නේ. ප්‍රාණඝාත අකුසලයෙන් වැළකෙන්න ඕන. සොරකම් කිරීමෙන් වැළකෙන්න ඕන. වැරදි කාම සේවනයෙන් වැළකෙන්න ඕන. බොරු කීමෙන් වැළකෙන්න ඕන. පරුස වචන කීමෙන් වැළකෙන්න ඕන. කේලම් කීමෙන් වැළකෙන්න ඕන. හිස් වචන කීමෙන් වැළකෙන්න ඕන. මත්ද්‍රව්‍ය මත්පැන් භාවිතයෙන් වැළකෙන්න ඕන. මේක තමයි පංචශීලය. මොකද පංචශීලය ආරක්ෂා කරන අයට බුද්ධ ඉතිහාසයේ තියෙන දෙවිවරු පැන උදව් කරන්නේ. පැන උදව් කරන්නේ. ඒ නිසා සෑම උදායසනකම ඔබ පළමුවෙන්ම කළ යුත්තේ බෞද්ධයෙක් විදියට බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට 3 පාරක් නමස්කාර කිරීම. ඒ මෙසේ කරන්න. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක විද්‍යාචරණ සම්පන්න වනසේක සුගත වනසේක ලෝක විදූ වනසේක අනුත්තර පුරුෂ ධම්ම සාරථී වනසේක සත්තා දේව මනුස්සාන වනසේක බුද්ධ වනසේක භගවා වනසේක අරහන් බුදු ගුණෙන් සම්මා සම්බුද්ධ බුදු ගුණෙන් විද්‍යාචරණ සම්පන්න බුදු ගුණෙන් සුගත බුදු ගුණෙන් ලෝක විදූ බුදු ගුණෙන් අනුත්තර පුරුෂ ධම්ම සාරථී බුදු ගුණෙන් සත්තා දේව මනුස්සාන බුදු ගුණෙන් බුද්ධ බුදු ගුණෙන් භගවා බුදු ගුණෙන් පූර්ණ වූ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේට මගේ දෙයක් දෝත් නල්ල මුදුනේ තබා මෙසේ ඊසනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා කියලා 3 පාරක් නමස්කාර කරනවා. ඊළඟට සීසත් ධර්මයට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන දා උත්තරීතර වූ සීසත් ධර්මයේ සුවක්කාත වනසේක සන්දිට්ඨික වනසේක අකාලික වනසේක එහි පක්ෂික වනසේක ඕපනයික වනසේක පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදීනම් වනසේක සුවක්කාත ධර්ම ගුණෙන් සන්දිට්ඨික ධර්ම ගුණෙන් අකාලික ධර්ම ගුණෙන් එහි පක්ෂික ධර්ම ගුණෙන් ඕපනයික ධර්ම ගුණෙන් පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤෝදී ධර්ම ගුණෙන් පූර්ණ වූ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ ශ්‍රී මුඛයෙන් දේශනා කොට වදාරන දා උත්තරීතර වූ සීසත් ධර්මයට මගේ දෙයක් දෝත් නල්ල මුදුනේ තබා මෙසේ ඊසනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර වේවා. මෙසේ සීසත් ධර්මයටත් නමස්කාර කරලා 3 වෙනවා. ශ්‍රී සංඝරත්නයට මෙසේ නමස්කාර කරනවා. ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝරත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහ මොග්ගලණ මහ රහතන් වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවතෙනා වූ ආර්ය ශාවක වූ ශ්‍රී සංඝරත්නය සුපටිපන්න වනසේක උජපටිපන්න වනසේක ඥායපටිපන්න වනසේක සාමීචිපටිපන්න වනසේක මාර්ගඵලලාභී ආර්ය ශාවක සංඝයා වහන්සේලා යුගල වශයෙන් 4 දෙනෙක්ද තනි පුද්ගලයෝ වශයෙන් 8 දෙනෙක්ද වනසේක අහවුනියෝ වනසේක පහවුනියෝ වනසේක දක්ඛිනියෝ වනසේක අංජලි කර්ණියෝ වනසේක
අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං සංගුණේ යුක්ත වනසේක. සුපටිපන්න සංගුණෙන්, උජපටිපන්න සංගුණෙන්, ඥායපටිපන්න සංගුණෙන්, සාමිචීපටිපන්න සංගුණෙන් මාර්ගඵලලාභී ආර්ය ශ්‍රාවක සංඝයා වහන්සේලා යුගල වචන 4 දෙනෙක්ද, තනිපුද්ගල වචන 8 දෙනෙක්ද වනසේක. ආහුනියෝ සංගුණෙන්, පහුනියෝ සංගුණෙන්, දක්ඛිනියෝ සංගුණෙන්, අංජලි කරණියෝ සංගුණෙන් අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං සංගුණෙන් පූර්ණ වූ ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ අග්‍ර ආර්ය ශාවක ශ්‍රී සංඝ රත්නය වූ සාරිපුත්ත මහ රහතන් වහන්සේ, මහා මොග්ගලන් මහ රහතන් වහන්සේ, මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පැවැත්වෙනා වූ ආර්ය ශාවක වූ ශ්‍රී සංඝ රත්නයට මගේ දෙයත්ෝ නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. සාදු සාදු සාදු. මෙසේ බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයටම නමස්කාර කරලා පසුව අවුරුදු 5000ක් පවතින මේ බුද්ධ ශාසනයට අප ගෞතම බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ සර්වත්‍ය ධාතුන් වහන්සේලා විසිරෝලා මේ පෘථිවි තලය තුල තිබ්බා. මේන් ගොඩාක් දෙන ලංකා දේශයේ. ඇයි මිනිසුන්ට වැද නමස්කාර කරලා පින් රැස් කරගන්න, කුසල් රැස් කරගන්න. ඒ නිසා මෙසේ ඒ සර්වත්‍ය ධාතුන් වහන්සේලාට මකර ලග්න හිමිනි නමස්කාර කරන්න. පළමුවෙන්ම ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ දන්ත ධාතුන් වහන්සේලා දෙනම වැඩ වාසය කරන්නා වූ මහනුවර දළදා මාලිගාවට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. දෙවනුව දඹදිව සී මහා බෝධිරාජන් වහන්සේට, ආනන්ද බෝධිරාජන් වහන්සේට, අනුරාධපුර ජයශ්‍රී මහා බෝධිරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ ද්‍රෝණියක් සර්වත්‍ය ධාතුන් වහන්සේලා වැඩ වසන්නා ස්වර්ණමාලී මහා චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ දකුණු හක ධාතුවේ දන්ත ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන්නා වූ තූපාරාම චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ ඌර්ණ රෝම ධාතුන් වහන්සේලා තැන්පත් වැඩ වාසය කරන්නා වූ මිහින්තලේ සේල මහා චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ ලලාටා ධාතුන් වහන්සේලා තැන්පත් වැඩ වාසය කරන්නා වූ සේරුවිල මංගල මහා චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ ග්‍රීව ධාතුන් වහන්සේලා තැන්පත් වැඩ වාසය කරන්නා වූ මයංගනේ මහා චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේලා වැඩ වාසය කරන්නා වූ දීඝවාපිය මහා චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ සම්මා සම්බුද්ධ සීපතුල රාජන් වහන්සේ වැඩ වාසය කරනා වූ ශ්‍රී පාදයට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ බඳපටිය වැඩ වාසය කරන්නා වූ ජේතවනා මහා චෛත්‍යරාජන් වහන්සේට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේ පාරිභෝග කළ මිනිසඟල තැන්පත් වැඩ වසන්නා වූ කල්යාණ මහා චෛත්‍යරාජන් වහන්සේට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේ පාරිභෝග කළ මණික් පුටුව වැඩ වසන්නා වූ නාගදීප චෛත්‍යරාජන් වහන්සේට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ මකුල් කඩුව තැන්පත් වැඩ වාසය කරන්නා වූ කතරගම කිරිවේර මහා චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයත්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමා වද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාණන් වහන්සේගේ සම්මා සම්බුද්ධ පාද ස්පර්ශයෙන්, ශ්‍රීපතුර ස්පර්ශයෙන් පූජනීය වූ
අබේගිරි මහා චෛත්‍යරාජන් වහන්සේට, මුතියංගන මහා චෛත්‍යරාජන් වහන්සේට, දිවා ගුහාවට මගේ දෙයද්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමාවද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ කේස ධාතුන් වහන්සේලාට වාසය කරන්නා වූ තවතිසා දිව්‍යලෝකයේ සිළුමිණ සෑය චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයද්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමාවද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. ඊළඟට ඒ භාග්‍යවත් රහත් ගෞතම සම්මා සම්බුදු බුදුරජාන් වහන්සේගේ ගිහි කල සලු පිළිද වම් හකු ධාතුවේ දන්ත ධාතුන් වහන්සේලාද වැඩවසන්නා වූ සුද්ධාවාස බ්‍රහ්ම භූමියේ පීඨේ සලුමිණ සෑය චෛත්‍යරාජන් වහන්සේට මගේ දෙයද්දෝත් නල්ල මුදුනේ තබා මෙසේ සනමාවද නමස්කාර කරමි. නමස්කාර වේවා, නමස්කාර වේවා, නමස්කාර වේවා. මේ විදියට බුදුරජාන් වහන්සේගේ සර්වත්‍ය ධාතුන් වහන්සේලාට පාරිභෝග කළ වස්තුන්ට ඔබ නමස්කාර කරන්න. මන්ද දෙවියන්ගේ ආශිර්වාදයක් මේ 2022 වර්ෂය පුරාවටම මකර ලග්න හිමියන් පසුපස හඹා එනවා. මේ වන්දනාමාන ක්‍රමය තුල ඔබට අනිවාර්යෙන්ම ඒ පින ලැබිලා ඔබට දියුණුවෙන් දියුණුවටපත් වෙන්න පුළුවන්. 2. ඔබ කතෝලිකයෙක් නම් ඔබට දෙවියන් වහන්සේට 3 පාරක් නමස්කාර කරලා පිතා වහන්සේට, පුත්‍රයා වහන්සේට, ස්ප්‍රීසු සාන්තු වහන්සේට 3 පාරක් නමස්කාර කරලා ඔබගේ ඉෂ්ට දේවතුන් වහන්සේ කියලා කියන්නේ ඔබව ක්‍රිස්තියානි කරද්දී ඔබේ නමින් සෙන් ඇන්තනිස් වෙන්න පුළුවන්, සෙන් ක්ලීටස් වෙන්න පුළුවන්, සෙන් ජූඩ් වෙන්න පුළුවන්. ඒ වගේ ඔබට නමක් දාලා තියෙනවා. අන්නේ නමේ ඉන්න සාන්තුවරයන් වහන්සේට ඔබ ඔබගේ කතාව කියන්න. අනිවාර්යයෙන්ම ඇහුම්කන් දීමක් ලැබේවි. හැබැයි කතෝලික ඔබත් පංචශීලය ආරක්ෂා කරන්න ඕන. ඔබ මුස්ලිම් ජාතිකෙක් නම් අල්ලා දෙවියන්ට එහෙම නමස්කාර කරලා පංචශීලය ආරක්ෂා කරගනිමින් හැමදාම උදේ 2ත් 4:00 අතර නැගිටලා ඔබ ඔබගේ අල්ලා දෙවියන් වෙනුවෙන් යාඥා පවත්වන්න. මෙහෙම තමයි මේ සාර්ථකත්වය ළඟා කරගන්න ඕනේ. එසේ ඔබ කරපුවාම මේ පෘථුවිය තුල, මේ විශ්වය තුල තියෙන බුදුරජාන් වහන්සේගේ සියලු සර්වඥ ධාතුන් වහන්සේලා වැඩ සිටින දැන් මතක් කර කර මෙසේ නමස්කාර කරන්න. එවිට ඔබට පුදුමාකාර ශක්තියක් ලැබේවි ඔබගේ ගමන තුල ගමන් කරන්න. එය කිසි කෙනෙකුට වළක්වන්න බෑ. හතුරු බාධකාවත් ඒවා ඉබේටම ඉවත් වෙනවා මේ බලය තුල. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්න හිමියනි ඔබගේ ව්‍යාපාරික කටයුතු ගැන, සමාජීය කටයුතු ගැන. මකර ලග්න හිමියනි ව්‍යාපාරික කටයුතු වලදී ණයට දීමෙන් වළකින්න. ණයට දීමෙන් මිතුරත් මුදලත් දෙකම නැති වෙනවා. අපිට මුදලට පමණක් ගනුදෙනු කරන්න. හවුලේ ව්‍යාපාර කටයුතු කිරීමේදී හවුල්කරුවන් ඔබ රැවටීමට ලක් කරන්න පුළුවන්. නිරතරම ඔබ බුද්ධිමත්ව නුවණැති අයවලුන් සමග පමණක් ව්‍යාපාර කටයුතු කරන්න. නැතිනම් වැඩකට නැති ගැටලු ඇති කරගන්න පුළුවන්. ව්‍යාපාරයන්නේ බුද්ධිමත්ව කටයුතු කරන්න. මම පාඩුවක් ගන්නෙත් නෑ, මම තව කෙනෙකුට පාඩුවක් දෙන්නෙත් නෑ. එසේ නොවුනොත් ඔබ අපකීර්තියට පත් කිරීමට මාන බලන අයට ඔබ හසුවන්න පුළුවන්. තම පාරිභෝගිකයාට හොඳ ගුණාත්මක භාණ්ඩයක් සේවාවක් ලබා දීමට නිරතුරුවම මකර ලග්න හිමියනි මේ 2022 වර්ෂය තුල සැලකිලිමත් වන්න. නිතර ව්‍යාපාරික ස්ථානෙම රැඳී සිටින්න. ව්‍යාපාර ස්ථානීය සේවකයන්ට දීලා ඔබ එළියට යන්න එපා. ගියොත් වෙන්නේ අයහපත් මිතුරන් එක්ක ඔබ කාලය ගත කරලා තියෙන මුදල් ටික නාස්ති කර ගන්නවා. ඒතර ව්‍යාපාරයේ ඉන්න මේ ඔබට ගනුදෙනු කරේ ඉන්න ව්‍යාපාරයනේ. ඔව් වෙනත් ව්‍යාපාර කරා යන්න පුළුවන් ඔබ නැති නිසා. ඒ නිසා ඔබ ව්‍යාපාරයේම රැඳී සිටින්න. ව්‍යාපාරික ස්ථානයේදී සකසරුවම්කම තදින්ම පිළිපදින්න. මොකද ඔබට දක්ෂ ලෙස ව්‍යාපාරයක්
කළමනාකරණය කරන්න පුළුවන් හැකියාවක් කර්මය විසින් මේ 2022 වර්ෂය තුල ඔබට දීලා තියෙනවා. මානසික ආකල්පවලින් යුක්තව සමාජශීලීව මිත්‍රශීලී ලෙසින් තම පාරිභෝගිකයින් ගනුදෙනු කරවන සමග සමදකම් තහවුරු කරගන්න. ධර්මයට මුල් තැනක් දෙමින් ව්‍යාපාර කටයුතු දෙන්න. මන්ද ඔබට උසස් උගත් අයවලුන්ගෙන් උපකාර ව්‍යාපාර දියුණු වෙනුවෙන් ලබන්න පුළුවන් මේ 2022 වර්ෂය තුල. විතක පාරිභෝගිකයින් උතුරන්න පටන් ගනීවි ඔබගේ වෙළඳ ස්ථානවල. ඒ නිසා ලෙන්ගතුකම, සාධාරණත්වය, සමාජශීලී බව, මිත්‍රශීලී බව, සිය වගකීම් රාජකාරී කිරීමේ හැකියාවන් තුලදී ඔබ ගොනු කරගන්න. ඔබගේ ව්‍යාපාර කටයුතු වල දියුණුවට හේතු සාධක වෙන්නේ ඒ වගේ දේවල්. ව්‍යාපාරික රහස් මිතුරන්ට කීමෙන් වළකින්න. ඔබට පමණයි නැත්තම් ඔබේ දරුවාටම පමණයි ඔබට ව්‍යාපාර කටයුතුවලදී උදව් කරන්න පුළුවන්. ඔබේ කල්යාණ මිත්‍රයා වෙන්නේ එක්කෝ ඔබගේ බුද්ධිය, එක්කෝ ඔබගේ ඥානය, එක්කෝ ඔබගේ දරුවා. මන්ද දරුවන්ගේ පින් නිසා ඔබගේ ව්‍යාපාර කටයුතු දියුණුවනවා. ඔබ සමාජය තුළ ප්‍රසිද්ධියට, ගෞරවයට අනිවාර්යයෙන්ම පත් වෙනවා. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්න හිමියේ ඔබගේ දුක, තනිකම, ඊළඟ ලෝකෙට ඔබ කරගන්න වැඩ, ඒත් එක්කම 2022 වර්ෂය තුළ දේශපාලන, වෛද්‍ය, නීති, සාතු සේවාවන් ක්ෂේත්‍රයේ සිටින අයවලුන් සමග හොඳ මිත්‍රත්වයක් ඇති කරගන්න පුළුවන්. ඒ තුළ ඔබේ රාජකාරී නිසි ලෙස කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනවා. ඒගොල්ලන්ගේ සහයෝගය ඔබට ලැබෙනවා. යහපත් විදේශගත වීම ඇති කළ හැකියි. නැතිනම් දේශීය හෝ ඔබට ප්‍රතිඵල සහිත දුර ගමන් ඇති කරන්න පුළුවන්. ඔබට ඇතිවන දුක, තනිකම පාලනය කරගන්න මිතුරන්ගෙන් උදව් ලැබීමට ඔබට හැකියාව තියෙනවා. හැබැයි නියම මිතුරා ලෙස ඔබ තුල සිටින්නේ ඔබගේ මානසික ගුණ ධර්මයි. මේ පිට අයෙක් නන් නෙමෙයි. ඔබගේ නියම මිතුරා ඔබ තුල සිටින ධර්මයට මඟ පෙන්වන කෙනා බව මත හොඳට මතක තියාගන්න. ඒ තමයි ඔබගේ සමාජශීලීත්වය. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ මානසික සිතුවිලි ක්‍රියාත්මක වෙන ආකාරය. ඔබ සමාජය තුල අන් අයට මුහුණ පෙන්නලා වැඩ කරන විදිය. ඔබගේ උස් පහත් බව, වාසනාව, අවාසනාව ගැන මම මේ කතා කරන්නේ. 2022 වර්ෂය තුල ඔබට පොළවෙන් ලැබෙන දෙයට වාසනාව තියෙනවා. එහෙනම් පොළවේ පය ගහලා පංචශීලීය රැකගෙන ජීවත් වෙන්න බලන්න. නව ඉඩම මිලට ගන්න පුළුවන් වෙනවා. ඒ සඳහා උගත් උසස් වැඩිහිටියන්ගේ ආධාර උපකාර ලැබෙනවා. මතක සිටින ජීවිතයේ මතක සිටින උසස් පින්කම් කිරීමට ඔබට ඉඩ ප්‍රස්තාව සැලසෙනවා. ඉපදුණු රටේ මේ ඔබ ඉපදුණු රටේ ඉපදුණු ප්‍රදේශයේ ගෞරවයකට පත්වීමට ඉඩ ලැබෙනවා. නව වගකීම් රාජකාරී ලබනවා. ඔබේ නමට ගෞරවය, තාන්න මාන්න ලැබීමට හැකි වෙනවා. ඒ සියලු දේ ලබන්න විශේෂයෙන් වැරදි කාම සේවනයෙන් වැළකී ආගම දහමට අනුව ජීවත් විය හැකි යහපත් සිතුවිලි නිරතුරුව මනසට ගන්න ඕනේ. මනස තුළ ඇති කර ගන්න ඕනේ. විවාහක ඔබ සිය බිරිඳ, සිය ස්වාමියා සමග ධර්මකාමී ලෙස ජීවිතය ගෙවන්න තමයි ඔබ ඔබගේ චර්යා රටාව හරිගස්ස ගන්න ඕනේ. ඔබට කර්මය විසින් ඔබව ඉහළම තත්ත්වයකට ඔසවා තබන්න පුළුවන් වර්ෂයක් 2022 කියන්නේ. බිරිඳයි ඔබයි එකට එකතු වී කරන කටයුතු ඉහළ සාර්ථකත්වයට පත් කරගන්න පුළුවන්. හැබැයි නිතරම ඔබ සිය බිරිඳට, ස්වාමියාට මූලිකත්වය දෙන්න. ඔබ එහි ප්‍රධානත්වය ගන්න ගියොත් ඔබ හා බිරිඳ අතර අසමානකම්, විරසකම් ඇති කරන්න පුළුවන්. බිරිඳට, ස්වාමියාට නායකත්වය දෙන්න. ඔබ පිටිපස්සෙන් ඉඳගෙන පොඩි තල්ලුවක් දෙන්න. දැන් මම මේ කතා කරන්නේ ඔබට ඔබ ධනය උපයන ආකාරය ගැන. මේ 2022 වර්ෂය තුල වියදම් පාර්ශ්වය වැඩි කරනවා. ඒ නිසා වියදම් වලදී අවශ්‍ය දෙයට පමණක් වියදම් කරන්න. උඩට බජට් එකක් ගන්න, අයවැයක් ඇති කරගන්න.
නැතිනම් ඔබ අනවශ්‍ය වියදම් වලට මුදල් වියදම් කරලා ඔබ ණයකාරයෙක් වෙන්න පුළුවන්. ආදායමට සරලන පරිදි වියදම් කරන්න ඒකට සුදුසු චාම් ජීවිතයක් මත අල්ප ජීවිතයක් ගත කරන්න ඔබ පුරුදු වෙන්න ඕන. දැන් මම මේකෙන් අදහස් කරන්නේ මකර ලග්නීමයන්ට සල්ලි හම්බෙන්නේ නැහැ කියන කතාව නෙමෙයි. සල්ලි හම්බෙනවා රැක ගන්න බෑ. ආදායමට වඩා වියදම වැඩි කර ගන්නවා කියන කතාවයි මම මේ කියන්නේ. ඒ නිසා මම කිව්වේ චාම් දිවි පෙත්තකට පුරුදු වෙන්න කියලා. බිරිඳ හා ස්වාමියා අතර වාක් පැටලෙවිලි ඇතිවන්නේ අනවශ්‍ය රණ්ඩු දඹර ඇතිවීමට ඉඩ තියෙන බැවින් නිතර තම බිරිඳගේ ස්වාමියාගේ මතවලට ගරු කරමින් වරදක් තිබේ නම් ඉතාලෙන් ගතුව ආදරණීයව එය පෙන්වා දෙන්න. ඔබ දෙදෙනා අතර ඇතිවන ගැටලු තුන්වෙනි පාර්ශ්වයකට යොමු කරන්න එපා. එයින් තව ගැටලු වැඩි වෙන්න පුළුවන්. දෙදෙනාම බුද්ධිමත්ව කතා බහ කර ඒ සඳහා විසඳුම් සොයන්න. ඒත් එක්කම මේ තියෙන සියලු දේවල් තමාගේ දරුවන් සමග කතා බහ කර සිය ජීවිතයේ ගැටලු වියදම් පාලනය කර ගැනීමට නිවැරදි උපදෙස් ඔවුන් මාර්ගෙන් ඔබට ලබන්න පුළුවන්. මන්ද මකර ලග්නෙමෙනි. මේ මකර ලග්නියන් හිමියන්ගේ දරුවන් හරි ඥානවන්තව වැඩ කරන වර්ෂයක් 2022. ඔවුන්ගේ ඉගෙනීමේ කටයුතු ඉහළම තත්ත්වවලට පත් වෙනවා. කාටද ආඩම්බර? ඔබටමනේ මකර ලග්නෙමෙනි. තමන් දන්න දේ තුලින් පමණක් හරි අම්බ කරන්න බලන්න. තමන් නොදන්නා ශේත්‍රවලට අතගසන්න එපා. තමන් නොදන්නා ශේත්‍රවලට අතගැසුවොත් තමයි ඔබ එතනින් අලාභ ලබන්නේ. නොදන්නා දේ තුලින් දරය හරි අම්බ කරන්න ගියොත් අලාභයන් වැඩි වෙනවා. කරදර වලට ගොඩ වෙනවා. මේ සියල්ල ඇති වෙන්නේ ඔබ කතාව තුලදී හරි අලසයි, කම්මැලි. ඒ නිසා කතා කරන්න පෙර කතා කළ යුතු දේ ගැන පළමුව තීරණය කරලා කතා කරන්න. නිරන්තරයෙන්ම ඔබ ඔබගේ ගැටලුව ප්‍රශ්න විසඳන දෙවනුව අන් අයගේ ගැටලු විසඳන්න බලන්න. විශේෂයෙන්ම නිතරම ඔබ පිරිමි මකර ලග්නෙමෙක් නම් කාන්තා තම බිරිඳට ඒත් එක්කම දෙවනි පාර්ශ්වයේ කාන්තාවක් නම් ඔහුගේ නමට ගෞරවය දීලා කතා කරන්න. ඔබ කාන්තාවක් නම් මකර ලග්නෙමෙනි පිරිමියාට එයාගේ නමට ගෞරවයක් දීලා කතා කරන්න. මිත්‍රත්වයේ තුල හැම දෙයක්ම කරන්න බලන්න. වචනේ තුල කල්යාණ මිත්‍රෙක් වෙන්න ඕනේ. ඔබට මොකද්ද මගෙන් අවශ්‍ය? මම උදව් කරන්න ඕනේද? මට පුළුවන් ඔබට උදව් කරන්න. ඒක තමයි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. කෙනෙක්ගේ කරදරයකදී උදව් කිරීම තමයි මකර ලග්නෙමෙනි කල්යාණ මිත්‍රත්වය කියන්නේ. හැබැයි ඒකේ රිටර්න් එකක් බලාපොරොත්තු වෙන්න එපා. නැවත ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්න එපා. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්නෙමෙනි ඔබගේ උත්සාහය ගැන. ඩිටර්මිනේෂන් එක, ධෛර්යය. උත්සාහයක් නැතුව ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ කියලා මකර ලග්නෙමෙනි ඔබ දන්නවනේ. සිය උත්සාහයන් නිසා තමාට ගෞරවයත් මුදලත් යන දෙකම එක විට උපයා ගන්න පුළුවන්. නිකන් ඉන්න එපා. ධෛර්යවන්ත වෙන්න. ලැබෙන්නේ මොනවද? ගෞරවය සහ මුදල් දෙකම එකට ලැබෙනවා. කාර්මික, තාක්ෂණීය, පරිගණක, ප්‍රවාහන, පාරවල් ඉදිකිරීම, මුද්‍රණ, ජනමාධ්‍ය, ජන සංනිවේදන, YouTube කරා වෙන්න පුළුවන්. විදුලිය, දුම්රිය, තැපැල්ලෙන ශේත්‍රවල සිටින අයට යහපත් වර්ෂයක් සිය කාර්මික දැනුම මුල් කොටගෙන උත්සාහවන්ත වෙලා බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරගන්න. ධනෙ උපය ගන්න. ඒ තුල ගෙවල් දොරවල් හදා ගන්න. ඔබට අනිවාර්යෙන් පුළුවන්. බාල සහෝදර සහෝදරියන් සමග එක්ව කරන වැඩ කටයුතු වලින් ඉහළම ප්‍රතිඵල ලබනවා. මොනවා වුණත් 2022 වර්ෂය තුල අසල්වැසියොත් ඔබට අවශ්‍ය ගෞරවය පුද කරනවා. ඒ මන්ද ඔබ ධෛර්යවන්තයෙක්, ඔබ උත්සාහවන්තයෙක් කියන පදනම මත. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්නෙමෙනි ඔබගේ කය ගැන, ඔබගේ හිත ගැන, ගේ දොර ඉඩ කඩම් දීපල යාන වාහන ගැන. කය අලස වීමට ඉඩ දෙන්න එපා. කය හරි ඉක්මනින් අලස වෙන්න පුළුවන් වටපිටාවක් තියෙනවා. හිතට හැදිවෙන තරහ හිතට එන්න පෙර පළවා හරින්න. ඔබේ හදවත මෛත්‍රීය සිතුවිලි වලින් යුක්තව නිතර තබා ගන්න. ගෙදර දොර කටයුතු අතපසු කිරීමට ඉඩ නොදෙන්න. පළමුව ගෙදර වැඩ අහවර කර
අන්නෑගේ උදව්වට යන්න. නිතර ගෙදර කාසමගත් මිත්‍රත්වයෙන් යුතුව තමාට ගෞරවයක් ලබාගත හැකි පරිදි ඔබගේ හැසිරීම රටාව සකස් කරගන්න. ඔබට තරහක් වෛරයක් එනවා නම් මෙලෙස ඔබගේ මෛත්‍රිය හැම දිනකම වඩන්න. ඔබට ඉස්සෙල්ලා මෛත්‍රිය කරගන්න. ඔබේ බිරිඳට, දරුවන්ට, ඊළඟට අසල්වැසියන්ට, ඊළඟට සතර මහා දිසාවන්ටම මේ මෛත්‍රිය මෙසේ පතුරවන්න. මම රාගය නැත්තෙක් වෙත්වා, මම මෝහය නැත්තෙක් වෙත්වා, මම දේවේශය නැත්තෙක් වෙත්වා, මම තරහව නැත්තෙක් වෙත්වා, මම ක්‍රෝධය නැත්තෙක් වෙත්වා, මම වෛරය නැත්තෙක් වෙත්වා, මම ඊර්ෂියාව නැත්තෙක් වෙත්වා, මම අමනාපකම් නැත්තෙක් වෙත්වා, මම ලෙඩ රෝග දුක් පීඩා නැත්තෙක් වෙත්වා, මගේ වචන සුචරිත වෙත්වා, මගේ කය සුචරිත වෙත්වා, මගේ මනස අරමුණු සිතුවිලි සුචරිත වෙත්වා, මගේ මානසික පීඩා දුරු වෙත්වා, මම හොඳ මානසික සුවයෙන් වෙසෙත්වා, මගේ ශාරීරික පීඩා දුරු වෙත්වා, මම හොඳ ශාරීරික සුවයෙන් වෙසෙත්වා, මට සැනසෙල්ලම උදා වේවා, සියලු කාමච්ඡන්ද කෙලෙෂයන් මා කෙරෙන් බැහැර වෙත්වා, මගේ සිත සමාධි වේවා, සිහිය නුවණ දියුණු තියුණු වේවා, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙත්වා, නිවන් දකිත්වා. මෙවැනි ලෙස මෛත්‍රිය භාවනාව ඔබ වඩද්දී ඔබ මෛත්‍රී සහගත පුද්ගලයෙක් වෙයි. තරහා තුල ඔබට අලාභයක් ඇති වෙන්න දෙන්නේ නැහැ. තරහව අඳුරන්නේ නැති කෙනෙක් බවට පත් වේවි. මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරන්න. අප බුදුරජාණන් වහන්සේ මේ වදාළේ ඔබට තරහක් වෛරයක් ඇති විට මෛත්‍රියම වඩන්න, මෛත්‍රියම වඩන්න, මෛත්‍රියම වඩන්න කියලා අපිට උපදෙස් දුන්නේ. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්න හිමිනි ඔබගේ දරුවන් ගැන, ඔබගේ ආදරය ගැන, ඉගෙනීම, ක්‍රීඩාව, කලාව පිළිබඳ දේවල් ගැන මේ 2022 වර්ෂය තුල ඉගෙනීම, ක්‍රීඩාව, කලාව යන අංශවලදී ගුරුවරුන්ට අකීකර වීමට, පන්ති කට් කිරීමට, පාඩම් වැඩ අතපසු කිරීමට කොහෙත්ම ඉඩ දෙන්න එපා. විෂයන් කාල සටහනකට අනුව එකිනෙක කාල සීමාවට බෙදාගෙන වැඩ කටයුතු කරන්න. ඔබගේ මොබයිල් ෆෝන් එකට විරාමයක් දෙන්න. නැත්නම් ඔබ අකුසලයට චැට් කරන ගතිය වැඩි වෙයි. ඔබ පරිගණකයට ගියොත් අවශ්‍ය දේ විතරක් කරන්න. ඔබ වෙන දේවල් ලෝකෙ තුල හොයාගෙන යන්න එපා. මොකද අකුසලයේ ඒ පැත්තට ඔබ වර කරනවා. ඔබගේ කාලය නාස්ති කරන්න. ඔබට එන්නේ කෝල්ම චැට් කර ඉන්න පුළුවන් කෝල්. ඒ නිසා අධ්‍යාපනයේදී මිතුරා වෙන්නේ ඔබමයි. ඒ නිසා ඊ යන්ත්‍ර වලින් ඔබව පරිසම් කර ගන්න ඕනේ. දෙමෝපියනි දරුවන්ව ඉගෙනීමට උත්සාහවන්ත කරන්න. දෙමෝපියනි දරුවන්ට ධනාත්මකව සිතුවිලි ලබා දෙන්න. ආදරය තුල පෙම්වතුන් පෙම්වතියන් අනවබෝධයෙන් වැඩ කටයුතු කරන්න තියෙන අවස්ථාව වැඩි. ඒ කියන්නේ එකිනෙකාට අකීකරු වෙන්න පුළුවන්. එතනදී ඇතිවන අසමානතා නොගැලීම් දෙකම එකතු වෙලා ඔබට ආදරයන් තුල බිඳ වැටීම් ඇති කරගන්න පුළුවන්. ඒ නිසා ආදරවන්තයන් සමගිව සාකච්ඡා කරලා සමගිව ගැටලු විසඳාගෙන සමගිව විසර යන්න වෙරදරන්න ඕනේ. හැබැයි මම මීට පෙර කිව්වා ඔබට ඔබගේ දරුවන් බුද්ධිමත්ව උත්තර දෙනවා කියලා.
මන්ද ඔබගේ පටන් ගැනීම තුළ මං කිව්වා දෙවියන්ගේ ආශිර්වාදයක් ඔබට තියෙනවා කියලා. අන්නේ තුල මම ඔබට කිව්වේ මොකද්ද? ඔබගේ ජීවිතයේ අත්වැල් කරු වෙන්නේ ඔබගේ බුද්ධියමයි. ඒ කියන්නේ ඔබගේ පස්වැන්න. කවුද මේ කියන්නේ? ඔබගේ ලග්නාධිපතියා. සෙන්සෝ. එහෙමනම් මොකද කියන්නේ? ඔබ බුද්ධිය තුලින් කියන මෙසේ සිද්ධ වුණත් දරුවන්ව කළමනාකරණය කරලා ඔවුන්ව විභාග වලින් පාස් කරන්න පුළුවන් මාර්ගය ඔබ තුලම තියෙනවා. ඔබ ලෙන්ගතුව ආදරය දැක්වුවොත් ඔවුන්ට මාර්ගය පෙන්වුවොත් ඔබගේ දරුවන් අධ්‍යාපනය තුල විශිෂ්ටයන් බවට පත් වෙනවා. අන්න ඒ නිසයි මං කිව්වේ ඔබට ඔවුන්ව හොඳින් කළමනාකරණය කරන්න පුළුවන්. ඒ විශ්වාසය මකර ලග්නයේමිනි දෙමව්පියන් විදියට ඔබ ගන්න ඕනේ. ඔබ ඔවුන්ට මාර්ගය පෙන්වන්නවා. ඔවුන් ඔබට කීකරු දරුවෝ බවට පත් වෙනවා. ඒ ශක්තිය ඔබට තියෙනවා. දැන් මම මේ කතා කරන්නේ මකර ලග්නයේමිනි ඔබට තියෙන ගැටලු බාධක මේ 2022 වර්ෂය තුල ඔබේ පෞරුෂත්වයට ඔබේ සංවරශීලී අදිස්ථානශීලී වචනයට 2022 වර්ෂය තුල ඔබට ඇතිවන සියලු ගැටලු निराකරණය කරගන්න පුළුවන්. ඔබට 2022 ඇති වුණ කාර්යදර ප්‍රශ්න ගැටලු විසඳ ගන්න ක්‍රම දෙකක් කියනවා. එකක් උත්සාහය අදිස්ථානශීලී බව. අතරින්නේ නැහැ. දෙක වචනේ. එහෙනම් ඔබට ගැටලු මුල් කරගෙන මුදල් උපයන්න පුළුවන් කෙනෙක්. කාගෙන් හරි ණයක් ඉල්ලුවොත් ණය ලැබෙනවා කියන කතාවයි කියන්නේ. ගැටලු ඔබට निराකරණය කරගන්න පුළුවන්. ඔබගේ උත්සාහය සහ වචනය තුළ. ඔබ යටතේ සිටින සේවකයෙක් ඔබගේ දියුණුව වෙනුවෙන් ඔබට උර දෙනවා. නැත්නම් මගේ මාමණ්ඩගේ සහයෝගය ඔබට ලැබෙනවා. ඔබ බලාපොරොත්තුව ඉල්ලා සිටි ණයක් ඔබට අනුමත කරගන්න පුළුවන් හැකියාව උදා වෙනවා මේ 2022 වර්ෂය තුල. ඒ කියන්නේ ඇතිවන ගැටලු කතා බහ කරලා විසඳන්න. ඕක තමයි කර්මය ඔබට මකර ලග්නෙහිමින් දෙන්නේ. දැන් මම මේ කතා කරන්නේ ඔබගේ අවිවාහක ඔබට විවාහය, ඔබගේ හවුල් කටයුතු, සීල් කටයුතු වල ස්ථාවරත්වය ඇති වෙන්නේ කෙසේද කියන කතාව. අවිවාහක ඔබට විවාහ යෝජනාව ලැබෙන විට වඩා පරීක්ෂාකාරී වී නිවැරදි සහකාරිය තෝරා ගැනීමට තරම් ඔබ බුද්ධිමත් විය යුතුයි. ඉවසිලිවන්ත විය යුතුයි. තමාගේ දියුණුව සඳහා උපකාරී වන්නේ තමාම පමණක් බව සිතට ගන්න. ඔබ අන් අයගෙන් උදව් ඉල්ලලා සිටියොත් ඔබට අවශ්‍ය වෙලාදී උදව් නොලැබී යන්න පුළුවන්. නමුත් ඔබම ඔබගේ සහකරු බවට පත් වෙන්න. ඔබම ඔබගේ වැඩේ තනියම පටන් ගන්න. ඒගොල්ලෝ ආවොත් ඒක බෝනස් එකක් කියලා හිතන්න. ඒත් එක්කම බිරිඳට ගුණවත් අයෙක් බවට පත් වෙන්න. බිරිඳක් තම ස්වාමියට ගුණවත් අයෙක් බවට පත් වෙන්න. මොකද මේ කියන්නේ? මකර ලග්නෙහි ස්වාම පුරුෂයා හිතන්න ඕන මේමයි. මගේ බිරිඳ හැරෙන්න කිසිම පිට කාන්තාවකට මට ප්‍රියමනාපයක් ඇති නොවේවා කියන ගුණයක්. බිරිඳක් මකර ලග්නෙහි බිරිඳක් හිතන්න ඕනේ මගේ ස්වාමියා හැරෙන්න කිසිම පිරිමියෙකුට මට ප්‍රියමනාපයක් ඇති නොවේවා කියන සිතවිල්ල පවණමයි. අලස නොවීම, කම්මැලි නොවීම තුළ පමණයි 2022 වර්ෂයේ තුල මකර ලග්නෙහිමිනි ඔබට සියලු දේ තුල ස්ථාවරත්වය රැකගන්න හැකි වන්නේ. එහෙනම් ඔබගේ සියලු දේවල්ලි සාර්ථකත්වය රඳා පවතින්නේ උද්‍යෝගිමත්කම කාලසටහනකට අනුව වැඩ කිරීම. දැන් මම මේ කතා කරන්නේ ඔබලාගේ ජීවිතේ අමුසමයෙන් අතර පවතින සුහදත්වය අන්ගැටලු නිදන යහන තුළ අමුසැමියන් කතා නොකළ යුතුයි. මන්දේ කතා තුළ ඔබ දෙදෙනා විරසක වීමට තරහ වීමට ඉඩ තියෙන නිසා. අමුසැමියන්ගේ ගැටලු විසඳන්න යන්නත් එපා. මොකද ඒ තුළ ඔබ දෙදෙනා තරහ වෙන්න පුළුවන්.
ඔබ නොදන්නා ගෙවල් වලින් කණ්ඩ බොන්න යන්න එපා. මන්ද මකර ලග්නයේ මේනි ඔබ හරි පහසුවෙන් වසී ගුරුකම් වලට පහසුවෙන් ගොදුරු වන්න පුළුවන් කෙනෙක්. ඔබට 2022 වර්ෂය තුල අමනුෂ්‍ය පීඩා වලින් බැටකන්න ඉඩ තියෙනවා. ඒ තුල බිරිඳහා ස්වාමියා අසනීප වීමට ඉඩ තියෙනවා. එම අමනුෂ්‍ය ගැටලු පරාජය කිරීමට ඔබ පළමුව පංචශීලය ආරක්ෂා කරගන්න බවට පත් වෙන්න ඕන. සෑම රාත්‍රියකම මම මුලින් කිව්ව පරිදි බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයට නමස්කාර කරලා සියලු සර්වඥ ධාතුන් වහන්සේලාට පාරිභෝගික වස්තුන්ට නමස්කාර කරලා මහා මංගල සූත්‍රය, රතන සූත්‍රය, කර්ණීයමෙත සූත්‍රය, කන්ද පිරිත, ජජග්ග පිරිත කියලා ආටනාටි සූත්‍රය කියවන්න. සතරොනම් මහදේව ගිරිකුජ පර්වතයේදී අප ගෞතම බුදුරජාන් වහන්සේට ආටනාටි සූත්‍රය පිළිගැන්වුවේ භික්ෂු භික්ෂුණීන්, ඒ කියන්නේ අටසිල් දසසිල් රකින්න අය, උපාසක උපාසිකාවන්, ඒ කියන්නේ පංචශීලය ආරක්ෂා කරන අයට අපේ යක්ෂයෝ, ප්‍රේතයෝ, භූතයෝ, ගන්ධර්වයෝ, නාගයෝ කරදර කරනවා. එවැනි අය එවිට මේ ආටනාටි සූත්‍රය අපිට ඇහෙන්නස කිව්වොත් අපේ වෙනම කණ්ඩායමක් ඉන්න ඇවිල්ලා ඒ කරදර කරන යක්ෂයෝ, නාගයෝ, ගන්ධර්වයෝ ඔක්කොම අල්ලගෙන ගිහිල්ලා චාතුම් මහරජගේ දිව්‍ය ලෝකේ සිර කරලා තියෙනවා. ඒක බුදුරජාන් වහන්සේ අනුමත කළා. එයයි සත්‍ය කතාව. අමනුෂ්‍ය පීඩාවලින් ගැලවෙන්න තියෙන හොඳම ක්‍රමය මේකයි. කතෝලික මුස්ලිම් ආගමිකයෝ තමන්ගේ ආගම දහම තුල මඟ පෙන්වීමක් ඇති ඒ අමනුෂ්‍ය දෝෂ වලින් පීඩාවලින් ඔබ ගැලවෙන්නේ කොහොමද කියලා ඒ පිළිවෙත් අනුගමනය කරන්න. ඒත් එකම අනවශ්‍ය රාත්‍රියේ ගමන් බිමන් වලින් වළකින්න. මුලින්ම මම ඔබට කීවා 2022 වර්ෂයේ පුරාවටම ඔබට දෙවියන්ගේ, සතරම් මහා දෙවිවරුන්ගේ, සක්‍ර දෙවිදුගේ, ඔබගේ ඉෂ්ට දේවතුන් වහන්සේලාගේ ආරක්ෂාවක්, ආශිර්වාදයක්, මඟ පෙන්වීමක් ලැබෙනවා කියලා. ඒ මුලින්ම කිව්වා වගේ ඔබට 2022 වර්ෂය පුරා සියලු අකරතැබ්බි වලින් බේරා ඔබව වෘත්තිය හා පෞරුෂත්වය තුළ උඩින්ම තබන්නේ, ආදායම ලබා දෙන්නේ, සමාජ ප්‍රසිද්ධිය ලබා දෙන්නේ ඔබ ධර්මයේ තුල සිටියොත්ම පමණයි. ඒ ධර්මයේ තුල සිටින විදිය මන් දැන් කියලා තියෙන්නේ. ඔබ ඒ විදියට මේ 2022 වර්ෂය ගත කළොත් මකර ලග්නෙමෙනි මම මේ කියූ සියලු දේවල් ඔබට ලබා ගන්න පුළුවන්. එවිට ඔබට දෙවියන්ගේ රැකවරණය ලැබෙනවා. ඔබ නොසිටින පරිදි ගෞරවය, ප්‍රසිද්ධිය, ධනය ලබා ගන්න නිරායාසයෙන් මෙන් මාර්ගයේ පෑදෙනවා. ඒ නිරායස මාර්ගය පෑදෙන්නේ ඔබ ධර්මයේ තුල ඉඳලා උත්සාහවන්තව වැඩ කටයුතු කරන නිසායි. එම ධන මාර්ගයන් පාදා ගැනීමට, එය ඔබීම කර ගැනීමට, එය ඔබීම භුක්තිය බවට පත් කර ගැනීමට ඔන්න නිවැරදි මාර්ගයන් මම හොඳින්ම පෙන්වලා දුන්නා කර්මයට අනුව. ඒවා පිළිපැද්දොත් මකර ලග්නෙහිමි ඔබ 2022 වර්ෂය තුල ඔන්න මං කිව්වා ගොඩම තමයි. ඔබට මේ 2022 වර්ෂය ඔබගේ සෑම බලාපොරොත්තුමක් ඉෂ්ට සිද්ධ වෙන ජයග්‍රහී වර්ෂයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා මකර ලග්නෙහිමි. ඔබ සැමට තෙරුවන් සරණයි. දෙවි පිහිටයි.